හොඳයි. දරුවනේ ආයුබෝවන්. හරි. අපි අද සාකච්ඡා කරන්නේ රසායන විද්‍යාව කොටසේ බොහොම වැදගත් කොටස් කිහිපයක්. හරි. අපි මේ සතියේ කතා කරා ආවර්තිතා වගුව සම්බන්ධයෙන්. ආවර්තිතා වගුව සම්බන්ධයෙන් අපි වැදගත් කාරණා කිහිපයක් කතා කරලා ගිය සතියේ. අද මම ඔයගලන්ට සාකච්ඡා කරන්නේ මෙන්න මේ කොටස් කිහිපේ. පළවෙනි එකට මම සාකච්ඡා කරනවා රසායනික සූත්‍ර ලිවීම සම්බන්ධව. right. ලියාගන්න පුතේ මාතෘකාව රසායනික සූත්‍ර ලිවීම. රසායනික සූත්‍ර ලිවීම. රසායනික සූත්‍ර ලිවීම. හරි. දැන් දරුවනේ අහගන්න චුට්ටක් හොඳට අහගන්න. දැන් රසායනික සූත්‍රයක සාමාන්‍යයෙන් පුතේ ප්‍රධාන වශයෙන්ම තියෙනවා කැටායන කොටසක් සහ ඇනායන කොටසක්. මොකද තියෙන්නේ? කැටායන කොටසක් තියෙනවා, ඇනායන කොටසක් තියෙනවා. එතකොට කැටායනය කියන්නේ මොන ආයනයේද? ධන ආයනය. ධන ආයනය. ඇනායනය කියන්නේ මොන ආයනයේද පුතේ? ඍණ ආයනය. එතකොට සාමාන්‍යයෙන් රසායනික සූත්‍රයක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මොනවද? කැටායන කොටස සහ ඇනායන කොටස. හරි. right. අපි පොඩි ෂෝට් නෝට් එකක් දාගමු. මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්න. රසායනික සූත්‍රයක ප්‍රධාන කොටස් දෙකයි. රසායනික සූත්‍රයක ප්‍රධාන කොටස් දෙකයි. පළවෙනි කොටස තමයි කැටායනික කොටස. නැත්නම් කැටායන කොටස. ඊළඟ පුතේ ඇනායන කොටස. ප්‍රධාන කොටස් දෙකයි මොනවාද? පළවෙනි එක කැටායන කොටස, දෙවෙනි එක ඇනායන කොටස. එතකොට කැටායන කොටස කියන්නේ මොන ආරෝපිත කොටසද? කැටායන කියන්නේ හැමතිස්සෙම ධන ආරෝපිත කොටස. ඇනායන කොටස කියන්නේ මොන ආරෝපිත කොටසද පුතේ? ඍණ ආරෝපිත කොටස. right. කොටස් දෙකයි මොනවද? කැටායන කොටස සහ ඇනායන කොටස. හරි. අපි මේ ටික පොඩ්ඩක් ෂෝට් නෝට් එකක් විදිහට ගහගමු. රසායනික සූත්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. මොනවද? කැටායනික කොටස සහ ඇනායනික කොටස. එතකොට කැටායනික කොටස කියන්නේ ධනාරෝපිත කොටස, ඇනායනික කොටස කියන්නේ ඍණාරෝපිත කොටස. රසායනික සූත්‍රයක ප්‍රධාන කොටස් දෙකයි. කැටායනික කොටස සහ ඇනායනික කොටස. කැටායනික කොටස ධනාරෝපිතයි, ඇනායනික කොටස පුතේ ඍණාරෝපිතයි.
මේක ලියා ගන්න ඉක්මනට. රසායනික සූත්‍රය මෙහෙම කොටස් දෙකකට බෙදෙනවා. කැටායනික කොටස නැත්නම් කැටායන කොටස සහ ඇනායන කොටස කියලා. කැටායන කොටස මොන ආරෝපිත කොටසද? ධන ආරෝපිත කොටස. ඇනායන කොටස ඍණ ආරෝපිත කොටස. දැන් ඕගොල්ලෝගේ සිලබස් එකේ ඕගොල්ලෝ කටපාඩම් කරගන්න ඕන ධනාරෝපිත කොටස් කීපයක් තියෙනවා. ඍණාරෝපිත කොටස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ කැටායන කිහිපයක් ඕගොල්ලෝ කටපාඩම් කරලා තියෙන්න ඕන. අනායන කිහිපයක් මතකයේ තියෙන්න ඕන. එහෙම නැතුව මේ සූත්‍ර ලියන්න බෑ ළමයි. හරි. ලියා ගන්න මාතෘකාව විෂය නිර්දේශය තුල ඔබ මතක තබා ගත යුතු විෂය නිර්දේශය තුල ඔබ මතක තබා ගත යුතු විෂය නිර්දේශය තුල ඔබ මතක තබා ගත යුතු කැටායන නැත්නම් ධනායන විෂය නිර්දේශය තුල ඔබ මතක තබා ගත යුතු කැටායන නැත්නම් ධනායන විෂය නිර්දේශය තුල ඔබ මතක තබා ගත යුතු කැටායන නැත්නම් ධනායන මේ මම දෙන ටික අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕන හැමෝම. හරිද? අනිවාර්යෙන්ම කටපාඩම් කරගන්න ඕන ළමයි. නැත්නම් ඔයගලන්ට විභාගෙදී එන සූත්‍රය අඳුර ගන්න බැරි වේවි. හරිද? මේ ටික අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕන. right. මයිත් එකම ලියාගමු අංක 1. ලිතියම් ධන අපි මේකට කියනවා ලිතියම් අයනය. හැමෝම ලියා ගන්න පුතේ. මොකද නැත්තම් ලියාගත්තේ නැත්තම් ඕගොල්ලන්ටම තමයි පාඩු වෙන්නේ. Li+ ලිතියම් අයනය. මම ඕක හැදෙන හැටි ඊ සතිය කියලා දුන්නා. අංක 2 Be2+ බෙරිලියම් අයනය. බෙරිලියම් අයනය. අංක 3 Na+ සෝඩියම් අයනය. අද මම මේ ටික කතා කරලා අයනීකරණ ශක්තිය ගැන කියලා දෙනවා. ඒකින්ද කවුරුවත් ලෙෆ්ට් වෙන්න එපා. හරි? අංක 4 Mg2+ මැග්නීසියම් අයනය. අංක 5 K+ පොටෑසියම් අයනය. පොටෑසියම් අයනය. අංක 6 Ca2+ කැල්සියම් අයනය. අංක 7 Al3+ ඇලුමිනියම් අයනය. එතකොට පුතේ ඕගොල්ලෝ මතක තියාගන්න ඕන ලිතියම්ගේ ආරෝපණය මොකක්ද? ධන 1යි. බෙරිලියම් වුණොත් ආරෝපණය මොකක්ද? ධන 2යි. එතකොට මේ ටික කටපාඩම් කරගන්න ඕනේ. මේ කටපාඩම් කරගන්න කියන ඒවා අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. මොකද නැත්නම් 6 වෙනි එක පේන්නේ. කියන එකද?
හයවෙනි එක. Ca2+ කැල්සියම් අයනය. හයවෙනි කම මෙතෙන් ලියන්න. Ca2+ කැල්සියම් අයනය. මේ ඔක්කොම ළමයි ඒක පරමාණුක ධනායන. මේ සියල්ලම ඒක පරමාණුක ධනායන. මෙම සියල්ලම ඒක පරමාණුක කැටායන. එක පරමාණුවයි මෙතන තියෙන්නේ. ඒක පරමාණුක කැටායන. එතකොට ඔය ටික හොඳට කටපාඩමේ තියාගන්න ඕන. දැන් මෙහෙමයි දැන් O level කිට්ටුනේ නේද? දැන් අනිවාර්යයෙන්ම මේ ටික ගොනු කරලා කටපාඩමේ මතකයේ තියාගන්න ඕන. මේ ටික මතක නම් ඕනෑම සූත්‍රයක් ලියා ගන්න පුළුවන්. මම මේ කියන ටික මතක කරනවා. තියාගන්න මෙම සියල්ලම ඒක පරමාණුක ධනායන වේ. ඊළඟ පුතේ දැන් අපි හතක් කතා කරන්නේ 8 වෙනි එක ලියා ගන්න. 8 වෙනි එක වෙන පාට පෑනකින් ලියා ගන්න. NH4+ මේකට කියනවා ඇමෝනියම් අයනය. ඇමෝනියම් අයනය. ඇමෝනියම් අයනය. මේක යටින් ස්ටාර් මාක් එකක් දාලා ලියා ගන්න. NH4+ මොන අයනයක්ද? සංකීර්ණ ධන අයනයක්. ඇයි පරමාණු කිහිපයක් තියෙනවද මෙතන? සංකීර්ණ ධන අයනයක්. අර කලින් කතා කරපු ඔක්කොම මොන අයනද? සරල අයන. මේක සංකීර්ණ අයනයක්. සංකීර්ණ ධන අයනයක්. එතකොට පුතේ ඇමෝනියම් කියනකොට මොකක්ද කියලා ඔයා මතක තියාගන්න ඕන. NH4+ කියලා මතක තියාගන්න ඕන. එහෙම නැත්තම් වැඩක් නැහැ. හරි. එහෙම නැත්තම් ඔයාට සූත්‍රයක් ලියා ගන්න බෑ. ඒ සූත්‍ර ලියා ගන්න නම් අනිවාර්යයෙන්ම ওই ටික කටපාඩමේ තිබිය යුතුයි. හරි. right. දැන් ලියා ගන්න පුතේ මාතෘකාවක්. ඔබ විසින්
ඔබ විසින් මතක තබා ගත යුතුයි. ඔබ විසින් මතක තබා ගත යුතුයි. ඍණ අයන ඔබ විසින් මතක තබා ගත යුතු ඍණ අයන. ඒවත් අනායන කියලා කියනවා ඒවට. අනායන. ඔබ විසින් මතක තබා ගත යුතු ඍණ අයන. ඒවත් අනායන. කියන්නේ ඔබ විසින් මතක තබා ගත යුතු අනායන. මේ මම දැන් කතා කරන දේවල් කටපාඩමේ තියෙන්න ඕන සූත්‍රයක් ගොඩනංවා ගන්න නම් මෛත්‍රී ක්‍රියාවෙන් යන්න අංක 1 N3 minus මෙයාට කියනවා පුතේ nitride අයනය නම මතක තියාගන්න නමින්ම මතක තියාගන්න N3 minus nitride මේව නැතුව බෑ මේව නැතුව සූත්‍රයක් ලියා ගන්න බෑ ඒක නිසා කටපාඩමේ තිබිය යුතුයි nitride අයනය अंक 2 O2 minus oxide අයනය अंक 3 S2 minus sulfide අයනය දැන් ආයෙ බලන්න අංක 1 nitride අයනය अंक 2 oxide අයනය अंक 3 sulfide අයනය अंक 4 P3 minus phosphide අයනය अंक 5 F minus यार क्या बोलते हैं फ्लोराइड अयनय अंक 6 Cl minus क्लोराइड अयनय N3 minus nitride अयनय O2 minus oxide अयनय S2 minus sulfide अयनय P3 minus phosphide अयनय
F minus fluoride අයනය Cl minus chloride අයනය මේ ඔක්කොටම කියනවා පුතේ සරල ඍණායන නැත්නම් සරල අනායන කියලා. ඒ කියන්නේ ඒක පරමාණුක සරල අනායන නෙවෙයි. ඒක පරමාණුක සරල අනායන. හරිනේ. එක පරමාණුවයි තියෙන්නේ සරලයි මේගොල්ලෝ. සරල අනායන. ඒක පරමාණුක සරල අනායන. Nitride අයනය, oxide අයනය, sulfide අයනය, phosphide අයනය, fluoride අයනය, chloride අයනය. ඔය ටික දරුවනේ හරියටම මතක තියාගන්න ඕනේ. මොකද හේතුව විභාගයේට ඔයාගෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් අහනවා නම් ඔය ටික ඔයාගේ මතකයේ අනිවාර්යෙන් තියාගන්න ඕනේ සූත්‍රයක් ගොඩනංවා ගන්න නම්. හරි? ගොනු කරලා මතක තියාගන්න. right. දැන් මාතෘකාව ලියා ගන්න පුතේ. බහු පරමාණු මෙන්න ලියා ගන්න. ඔබ විසින් මතක තබා ගත යුතු ඔබ විසින් මතක තබා ගත යුතු ඔබ විසින් මතක තබා ගත යුතු බහු පරමාණුක ඔබ විසින් මතක තබා ගත යුතු බහු පරමාණුක සංකීර්ණ බහු පරමාණුක සංකීර්ණ anion ඔබ විසින් මතක තබා ගත යුතු බහු පරමාණුක සංකීර්ණ anion ඔබ විසින් මතක තබා ගත යුතු බහු පරමාණුක සංකීර්ණ anion මේ ඔක්කොම උදේ කටපාඩම් කරගන්න විභාගයට යන්න කලින් වෙන විකල්පයක් නැහැ නැත්තම් ඔයගොල්ලන්ට සූත්‍ර ලියා ගන්න බැරි වෙනවා අංක 1 NO3- මේ සම්පූර්ණයෙන්ම ළමයි සංකීර්ණ anion හරිද නයිට්‍රජන් තියෙනවා ඔක්සිජන් තුනක් තියෙනවා මයිනස් එකක් තියෙනවා මේ සම්පූර්ණයෙන්ම එක anion සංකීර්ණ anion මේකට අපි කියනවා නයිට්‍රේට් අයනය නයිට්‍රේට් අයනය නයිට්‍රේට් අයනය
අංක 2 NO2 minus nitrite අයනය පළවෙනි එක nitrate අයනය දෙවෙනි එක nitrite අයනය අංක 3 මේකට කියන පුතේ ඉතාමත් වැදගත් කාබනේට් අයනය මේවා මතක තියාගන්න ඕනේ ඈ කාබනේට් අයනය දරුවනේ මේ ටික ඔක්කොම එක පොඩි වෙලාවක් අරගෙන කඩපාඩම් කරගන්න. NO3- කියන්නේ මොකක්ද? NO2- කියන්නේ මොකක්ද? CO3 2- කියන්නේ මොකක්ද? ඒක මතක තියාගන්න ඕනේ. අංක 4 PO43- මේකට කියනවා phosphate අයනය phosphate අයනය අංක 5 sulfate අයනය sulfate අයනය ආයි බලා ගන්න මොනවද අයන ටික NO3- කියපු ගමන් මතක තියාගන්න ඕනේ ඒක නයිට්‍රේට්. එතකොට මේක කියන්නේ නයිට්‍රේට් කියලා ඔයා කටපාඩමේ මතක තියාගන්න ඕන. NO2- නයිට්‍රයිට් කියලා මතක තියාගන්න ඕන. CO3 2- කාබනේට් කියලා මතක තියාගන්න ඕනේ. PO4 3- කියන්නේ ෆොස්ෆේට් කියලා මතක තියාගන්න ඕන. SO4 2- කියන්නේ සල්ෆේට් කියලා මතක තියාගන්න ඕන. ළඟට අංක 6 ClO3- මෙයාට කියන පුතේ ක්ලෝරේට් අයනය ක්ලෝරේට් අයනය අංක 7 MnO4- මෙයාට කියනවා පර්මැංගනේට් අයනය
permanganate අයනය. අන්තිම එක මෙන්න CH3COO minus අපි මේකට කියනවා ඇසිටේට් අයනය. ඇසිටේට් අයනය ඇසිටේට් right දැන් මම ඔයාලට මතක තියාගන්න ඕන ධනායන ටිකක් ඍණායන ටිකක් වෙන වෙනම දුන්නා ළමයි හරි right දැන් අපි ඔය ධනායන ටිකයි ඍණායන ටිකයි භාවිතා කරලා සූත්‍රයක් ලියන විදිය පොඩ්ඩක් බලමු සංකීර්ණ සූත්‍රයක් ලියන විදිය චුට්ටක් බලමු right හරි දැන් පළවෙනි එක බලන්න. ඔයාලට ලියන්න කියලා කියනවා කියලා හිතන්නකො මෙහෙම මැග්නීසියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් කියන එක ඔයාලට කියනවා ලියන්න කියලා. මැග්නීසියම් කාබනේට් right දැන් බලන්න මම ඔයාලට දීපු chart එක බලන්න. ඒකේ මැග්නීසියම්ගේ සූත්‍රය මොකද්ද? මැග්නීසියම් අයනය කොහොමද අපි ලියුවේ? මම ලියුවේ කොහොමද මැග්නීසියම් අයනය? මැග්නීසියම් 2+ මැග්නීසියම් 2+ දැන් මේ මැග්නීසියම් කාබනේට් කියන එකට අදාළව ඒ අයනවල සංකේත ටික මම ඊට යටින් ලියනවා. මැග්නීසියම් Mg2+ කාබනේට් කොහොමද යන්නේ? CO3 2- මැග්නීසියම් 2+ CO3 2-. හරි පුතේ දැන් පොඩ්ඩක් බලන්න. මෙතන බලන්න. මෙතන මැග්නීසියම් 2+ මෙතන CO3 2-. දැන් බලන්න මේගොල්ලන්ගේ ආරෝපණ අතර අනුපාතය කීයට කීයද? 2ට 2යි. මේක තවදුරටත් සරල කරන්න පුළුවන්. ඒ කියන්නේ කීයද? 1ට 1යි. අපි මේ ආරෝපණවල සංඛ්‍යාත්මක අනුපාතය තවදුරටත් සරල කරන්න පුළුවන්. ඒකට මේ අගය කැපෙනවා. 2ට 2යි කියන්නේ 1ට 1යි. සරල කරන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ඔන්න හොඳට බලා ගන්න. මෙන්න මේ සංඛ්‍යාත්මක අගය අපි ගෙනියනවා මෙයාගේ යටට. මේ සංඛ්‍යාත්මක අගය අපි ගෙනියනවා මේ පැත්තේ ඉන්න එක්කෙනාගේ යටට. එතකොට කොහොමද? මැග්නීසියම් කියන එක ලිව්වා. මැග්නීසියම්. මෙයාට අදාළ අගය කීයද? 1යි නේද? 1යි. කාබනේට් CO3 ඒ සම්පූර්ණ එකට අදාළ අගය කීයද? 1යි. අපි පුතේ සාමාන්‍යයෙන් මේ 1 කියන අගය සූත්‍රයක් ලියනකොට දාන්නේ නැහැ. එතකොට අපිට කෙලින්ම ලියන්න පුළුවන් මේක මැග්නීසියම් 1 කියන එක දාන්න අවශ්‍ය නැහැ. කාබනේට් මැග්නීසියම් කාබනේට්. එතකොට මොකද කරන්නේ? මැග්නීසියම් එයාගේ යටින් එයාට අදාළ අයනය ලිව්වා. කාබනේට් එයාට යටින් එයාට අදාළ අයනය ලිව්වා. මේගොල්ලන්ගේ ආරෝපණ ගත්තා කීයද කියලා? 2+ 2-. එතකොට ඒගොල්ලන්ගේ සංඛ්‍යාත්මක ආරෝපණ වල සංඛ්‍යාත්මක වටිනාකමට අදාළ සරලම අනුපාතය ගත්තා. මේ බලන්න මේ ගත්තේ සරලම අනුපාතය. සරලම අනුපාතය ගත්තා. අරගෙන
ඒ සංඛ්‍යාත්මක අගයන් දෙක මාරු කරලා ලියනවා. ඒ කියන්නේ මෙයාගේ සරලම අනුපාතයෙන් මෙයාගේ යටින් ලියනවා. මෙයාගේ සරලම අනුපාතයෙන් මෙයාගේ යටින් ලියනවා. එක නම් එක කියන අගය අපි සාමාන්‍යයෙන් ළමයි ලියන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගණිතයේදී ඕගොල්ලෝ 1x කියන එක වෙනුවට කෙලින්ම x කියලා ලියනවනේ නේද? 1 කියන එක අපි සාමාන්‍යයෙන් සංඛ්‍යාත්මක විදිහට භාවිතා කරන්නේ නැහැ. රසායන විද්‍යාවේදීත් එහෙම තමයි සංඛ්‍යාත්මක අගය අපි 1 කියන එක ලියන්නේ නැහැ. ඒකට මැග්නීසියම් කියලා තිබුණොත් මෙතන 1 කියන එක තමයි අර්ථය. මැග්නීසියම් කාබනේට්. හරි. අපි පළවෙනි උදාහරණය ලියා ගන්නමු. කොහොමද? මැග්නීසියම් 2 CO3 2 ඒකේ සංඛ්‍යාත්මක අනුපාතය කියන පුතේ 2ට 2යි මේ තියෙන සංඛ්‍යාත්මක අනුපාතය. ඒකේ සරලතම අනුපාතය ගත්තා. මේ තියෙන ආරෝපණ අතර සංඛ්‍යාත්මක අනුපාතය. ඔය හැම එකටම ළමයි ලොකු නෝට් ලියන්න එපා. දැන් හිතානිට විභාගෙනේ නේද? ෂෝට් නෝට් එකක් විදිහට මතක තියාගන්න. මේ තියෙන ආරෝපණවල සංඛ්‍යාත්මක අගය. ආරෝපණවල සංඛ්‍යාත්මක අගය. දැන් බලන්නකො මේ මැග්නීසියම්ගේ සංඛ්‍යාත්මක අගය 2යි. ඒක තමයි මෙතනින් මේ ලියලා තියෙන්නේ. CO3 2- වල සංඛ්‍යාත්මක අගය 2යි. අර මයිනස් කියන එක අවශ්‍ය නැහැ. සංඛ්‍යාත්මක අගය ලකුණ නැතුව. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඒ දෙකේ සරලතම අගය තමයි 1ට 1 කියලා මම මේ සරල කරලා අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ දන්නව නේද? අනුපාත සරල කරනකොට කැපෙනවා. දෙකෙන් කැපෙනවා. 1ට 1යි. ඒතකොට දැන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. මේ 2ට 2යි කියන්නේ පුතේ ඒක කැපුණාම 1ට 1යි. එතකොට ඒ සංඛ්‍යාත්මක අගය කෙලින්ම මාරු කරලා මෙයාගේ අගය මේ මැග්නීසියම් යටිනුත් මෙයාගේ සරල අගය මේ කාබනේට් යටිනුත් ලියලා තියෙනවා. එතකොට මැග්නීසියම් කාබනේට් MgCO3. හරි. ලියා ගන්නකො. එතකොට මේ සරලතම අගය ඒ සංඛ්‍යාත්මක අගය සරල වුණාට පස්සේ එන සරලතම අගය තමයි මාරු කරලා ලියන්නේ. හරිද? ලියන්න. හරි. දැන් උදාහරණයකින්ම තේරුම් ගන්න ළමයි. දැන් උනා තේරෙච්ච නැති දරුවෝ ඊළඟ එක බලන්න ඈ. right. අංක 2 බලමු. කැල්සියම් සල්ෆේට්. කැල්සියම් සල්ෆේට්. කිසි දෙයක් ලියන්න එපා. මම කරන දිහා විතරක් බලාගෙන ඉන්න. ඕගොල්ලන්ට පස්සේ වෙලාව හම්බ වෙනවා ලියන්න. කැල්සියම් බලන්න පුතේ කැල්සියම් කියන්නේ කවුද? මම දුන්නා ඔයගලන්ට. Ca2+ කැල්සියම් අයනය. සල්ෆේට් එකක් දුන්නා. කවුද? SO4 2-. දැන් බලන්න. මෙතන අගය කීයද? සංඛ්‍යාත්මක අගය 2යි. මෙතන කීයද පුතේ? 2යි. 2ට 2යි නේද? සරල කරන්න. ඒ කියන්නේ 1ට 1යි. 1ට 1යි. දැන් මොනව කරන්න ඕනේද? මාරු කරන්න ඕනේ. මේ අගය අරගෙන කෙලින්ම මෙයාගේ යටින් ලියන්න. මේ අගය අරගෙන, ඒ කියන්නේ සරල කරාට පස්සේ නාගේ මේව අරගෙන කෙලින්ම මෙයාගේ යටින් ලියන්න. කොහමද? කැල්සියම් 1 සල්ෆේට් 1. අපි 1 කියන එක සාමාන්‍යයෙන් ලියන්නේ නෑ නේද? එහෙනම්
කොහොමද? කැල්සියම් සල්ෆේට් CaSO4. හරි තව එකක් බලමු. අංක 3 මැග්නීසියම් phosphate. බලාගෙන ඉන්න මම ලියන්න ඊට පස්සේ උදාහරණ කීපයක් දෙන්නම්. මැග්නීසියම් කොහොමද? Mg2+ phosphate PO4 3-. එතකොට පුතේ ආරෝපණය 2ට 3යි. ආරෝපණයේ සංඛ්‍යාත්මක අනුපාතය 2ට 3යි. මෙන්න මේ 2ට 3යි. තේරුණා නේද? 2ට 3යි. 2යි 3යි තියෙන්නේ. මේක සරල කරන්න බෑ පුතේ තවදුරටත් නේද? කැපෙන්නේ නැහැ නේ කාගෙන්වත්. එහෙනම් මොකද කරන්නේ? සරල කරන්න බැරි නම් මේ අගයව කෙලින්ම මාරු කරනවා. එතකොට mg යටින් 2 ඔය mg කියන්නේ තනි පරමාණුවක් ඉඳ කෙලින්ම මේ යටින් 2 ලිව්වහම හරි. හැබැයි පුතේ ෆොස්ෆේට් කියන්නේ සංකීර්ණෙක් කෙනෙක්. එයාගේ මෙතනින් 2 ලියලා කෙලින්ම හරියන්නේ නැහැ. වරහණක් දාන්න ඕනේ. මෙහෙම වරහණක් දාලා මේ සම්පූර්ණ එකටම මෙයාගෙන් මේ පැත්තට එන 2 මෙහෙම දෙක නෙමෙයි. එතන 3 නේ. එතකොට මේ මැග්නීසියම් ෆොස්ෆේට් ගේ 3නේ. එතකොට 3 එනවා මේ පැත්තට. මැග්නීසියම් යටින් 3යි ෆොස්ෆේට් යටින් 2යි. කෙලින්ම මෙතන තියෙනවා පොඩි වරහණක් අපි දාන්න ඕනේ. ඇයි ඒ වරහණක් දාන්නේ? මේ අර මම මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගේන මේ 2 මේ මුළු ෆොස්ෆේට් අණුවෙම තියෙන සියලුම පරමාණු වලට අයිති කියන එක හංගවන්න මෙහෙම පොඩි වරහණක් දාන්න ඕනේ. Mg3PO4 twice කියලා අපි කියනවා. මේකට කියන්නේ twice Mg3PO4 twice ඒ උච්චාරණ මතක තියාගන්න. twice Mg3PO4 twice ඒ කියන්නේ phosphate දෙගුණයක් twice
ඔයගේ තව එකක් ලියමු. කොහොමද අපි මෙහෙම ලිව්වොත් potassium permanganate. ඔක අහලා තියෙනව නේද? potassium permanganate. කොන්ඩිස් කියලා කියනවා. කොන්ඩිස්. ඔක තමයි ඔය තුවාලෙම හොදන්න අපි ගන්න දම්පාට කොන්ඩිස්. කොන්ඩිස් කියන ටිකක් නැත්නම් potassium permanganate තියෙනවා සාමාන්‍යයෙන් ෆාමසි වල පොඩ්ඩක් අරගෙන ගිහිල්ලා උණු වතුරෙන් දැම්මහම ඒක දම්පාට ද්‍රාවණයක් වෙනවා. ඒකට කියනවා කොන්ඩිස් ද්‍රාවණය. විෂ බීජ නාශකයක් විදිහට භාවිත කරනවා. potassium permanganate. කොහොමද ලියන්නේ? potassium K+ permanganate. මම ඒක දුන්න පුතේ අන්තිමට MnO4-. එතකොට මෙතන 1 1 නේ තියෙන්නේ නේද? දැන් 1 1 කියන්නේ ආපහු මෙහෙම මාරු කරලා ලිව්වට සංඛ්‍යාත්මක අගයක් දාන්න අවශ්‍ය නැහැ. එතකොට මේ ටික ලං කරලා ගෙලින්ම ලියනවා KMnO4 potassium permanganate. right. මම දැන් ඔයාලට ලියන්න දෙකක් දෙනවා. ඔයා එක ලියලා ඔයගොල්ලන්ගේ තියෙනව නේද හෑන්ඩ් මාක් එකක්. ඒක දාන්න ඕනේ ලියලා ඉවර වෙච්ච ගමන්. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා හරිනම් ඔයා හරි දාගන්න, වැරදි නම් තේරුම් නැත්තම් මගෙන් අහන්න ඕනේ. හරි? මයික් ඔන් කරලා බලන්න නැතුව අහන්න. නැත්නම් මැසේජ් එකක් දාන්න. right. පස්වෙනි එක. මේක ඔයගොල්ලෝ තනියෙන් ලියනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා. aluminium carbonate. හයවෙනි එක beryllium phosphate. right. ලිය. තනින් ලිය. ඇලුමිනියම් මම දීලා තියෙනවා කවුද කියලා? කාබනේට් දීලා තියෙනවා. බෙරිලියම් මත් දුන්නා. ෆොස්ෆේට් එකක් දුන්නා. ලිය. තනින් ලිය. aluminium කොහොමද? Al3+ carbonate CO3 2- මොකද කරන්නේ ළමයි? මාරු කරනවා.
මේ අගය මෙයාගේ යටින් ලියනවා මේ අගය මෙයාගේ යටින් ලියනවා එතකොට Al2 CO3 වරහන thrice beryllium phosphate beryllium Be2 plus PO43 minus මෙයාගේ සංඛ්‍යාත්මක අගය මෙයාගේ යටින් ලියනවා මෙයාගේ සංඛ්‍යාත්මක අගය මෙයාගේ යටින් ලියනවා Be3 PO4 twice තව දෙකක් දෙනවා aluminium phosphate ඊළඟ එක magnesium acetate ඊළඟ අතොස්සන් අග්ගා ලියන්න ලියලා hand mark එක දාන්න aluminium Al3 plus phosphate PO43 minus දැන් පුතේ බලන්න මේ 3ට 3යි නේද සරල කර දෙයක් නේද කැපෙනවා එකට එක බවටපත් වෙනවා ඒගොල්ලන්ගේ සංඛ්‍යාත්මක අනුපාතය මේ අගය සරල කර දෙයක් එතකොට එකට එකයි ඒක තමයි මාරු කරන්නේ Al PO4 तो magnesium 2 plus acetate මම දුන්නා CS3COO minus
සරල කර දෙයිද බෑ නේද? දෙකට එක නේද? ඒක සරල වෙන්නේ නැහැ තවදුරටත්. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ සංඛ්‍යාත්මක අගය කෙලින්ම යනවා අනිත් එක්කෙනාගේ යටට. මෙයාගේ සංඛ්‍යාත්මක අගය කෙලින්ම අනිත් එක්කෙනාගේ යටට. එතකොට mg ගේ යටින් එක ඒක ලියන්නේ නැහැ. CH3COO twice. ඕක සමහර අවස්ථාවලදී ළමයි. ඒ කියන්නේ දැන් මෙහෙම ලියනවට වඩා සමහර පොත්වල මෙන්න මෙහෙමත් කියලා තියෙනවා. ඒ අර මෙන්න මේ ඍණායනය දිගින් වැඩි නිසා යාව මුලින් තියෙන අවස්ථා තියෙනවා මෙහෙම. CH3COO twice Mg කියලා ලියනවා. ඒ දෙකෙන් මොක ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මේකත් හරි මේකත් හරි. මෙහෙම ලියන්නේ ළමයි අර ටිකක් ලස්සන කරන්නේ. CH3COO මුලින් ලියනවා. මෙහෙම ලිව්වත් ගැටලුවක් නැහැ. අවසානික ලියමු අපි. ඇලුමිනියම් permanganate. Aluminium permanganate. කරන්න බෑ. Aluminium permanganate. මේක බලන්න Al3+ permanganate MnO4-. එතකොට 1ට 3ට 1යි නේද මාරු කරා. කෙලින්ම මේ යගේ මාරු කරා.
Al MnO4 thrice. හරි. දැන් ළමයි අපි පොඩි විභාග ප්‍රශ්නයක් බලමු. දැන් දරුවනේ පොඩ්ඩක් ඔන්න හොඳට අහගන්න. දැන් ඇත්තටම මේ මෙන්න මෙතන තියෙන මේ අගේ මෙන්න මේ අගේ ආරෝපණය කියන්නේ ඒ මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන පිට කරලා ලබා ගන්න ආරෝපණය. මෙන්න මේකට කියනකොට එයාගේ සංයුජතාවය. 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 මෙහෙම ලියාගමු. මෙහෙම ලියාගන්න. යම්කිසි මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෑදෙන ආරෝපණය ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් සෑදෙන ආරෝපණය එහි සංයුජතාවයයි. දැන් බලන්න Al3+ ආරෝපණය ධන 3යි නේද? එයාගේ සංයුජතාවය 3යි. Cl- ආරෝපණය ඍණ 1යි. එයාගේ සංයුජතාවය 1යි. තව එකක් බලන්න. S2- ආරෝපණය ඍණ 2යි. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන තියෙනවා. සංයුජතාවය 2යි. සංයුජතාවය කියන්නේ පුතේ මෙන්න මෙතන තියෙන ආරෝපණයේ සංඛ්‍යාත්මක අගය. එහෙම තේරුණා? Al3+ සංයුජතාවය 3යි. Magnesium 2+, එයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා සංයුජතාවය 2යි. අනුලියාට. දැන් මම ඊළඟට කතා කරන්න හදන විභාග ප්‍රශ්නවලට මෙන්න මේ concept එක වැදගත් වෙනවා. මෙයාගේ මෙන්න මේ ආරෝපණය ලැබෙන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හෝ පුතේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන්. Al3+ කියලා කියන්නේ එයා ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා එයාගේ සංයුජතාවය 3යි. පිට කරපු ඉලෙක්ට්‍රෝන ගන්න සංයුජතාවය. Cl- ඉලෙක්ට්‍රෝන එකක් ලබාගෙන සංයුජතාවය 1යි. දැන් ලියාගන්න ප්‍රශ්නයක්. විභාග ප්‍රශ්න. විභාග ආකාරයේ ප්‍රශ්න.
මේව ලියාගන්න පුතේ. x නම් මූලද්‍රව්‍ය. x මූලද්‍රව්‍ය. x නම් මූලද්‍රව්‍ය. x නම් මූලද්‍රව්‍ය. x නම් මූලද්‍රව්‍ය. XCO3 නම් කාබනේටය සාදයි. X මූලද්‍රව්‍ය XCO3 නම් කාබනේටය සාදයි. XC සංයුජතාවය නිර්ණය කරන්න. XC සංයුජතාවය නිර්ණය කරන්න. උත්තර හතරක් දීලා තියෙනවා. පළවෙනි උත්තරේ 1, දෙවෙනි උත්තරේ 2, තුන්වෙනි උත්තරේ 3, ඊළඟ උත්තරේ 4. හරි. විනාඩියක් ගන්න අරගෙන උත්තරේ ගහන්න බලන්න. X carbonate XCO3 මම දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න ලියාගන්න මම ක්ලියර් කරනවා. ප්‍රශ්න ලියාගන්නදී අපි සාකච්ඡා කරමු. X මූලද්‍රව්‍ය XCO3 නම් කාබනේටය සාදයි. XC සංයුජතාවය නිර්ණය කරන්න. පළවෙනි උත්තරේ 1, දෙවෙනි උත්තරේ 2, තුන්වෙනි උත්තරේ 3, ඊළඟ උත්තරේ 4. බලමු පුතේ. XCO3 කියලා තියෙනවා. අපි ඔය ප්‍රශ්න කරන්න නම් අපි දැනගන්න ඕනේ පුතේ කාබනේට් කියන්නේ කවුද කියලා නේද? කාබනේට් කියන්නේ CO3 ඒකයි මම කියවල කටපාඩම් කරගන්න කියලා. හරි? CO3 2-. එහෙනම් දැන් ඔන්න බලන්න. මෙතන අනුපාතය සංස්ථාතර අනුපාතය 1ට 1 වෙන විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ. හැබැයි අපි දැනටවත් දන්නවා කාබනේට් කියන්නේ CO3 2-. එහෙනම් X කියන්නේ කවුද? X2+ විය යුතුයි නේද? ඇයි? 1ට 1 වෙන්න නම් අනිවාර්යෙන්ම මේගොල්ලන්ගේ ආරම්භයේදී 2ට 2 අනුපාතය තියුණොත් තමයි මේක 1ට 1 බවට සරල වෙන්නේ. එහෙනම් x කියන්නේ 2+ විය යුතුයි. එහෙනම් සංයුජතාවය 2. සංයුජතාවය 2යි. මුලින්ම පුතේ ඔයා දැනගන්න ඕනේ කාබනේට් කියන්නේ CO3 2- කියලා දැනගන්න ඕනේ. දැන් නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඒකනේ මම අර මුලින්ම දුන්නේ. මෙතන 2 නම් අනිවාර්යයෙන්ම මෙතන 1 තියලා බෑ. ඇයි? 1 වුණොත් එහෙම මේ 2 මේ පැත්තට ගිහිල්ලා x2 එකක් වදිනවානේ. එහෙම වෙන්න බෑ. දැන් අනිවාර්යයෙන්ම මෙතනත් 2ම වෙන්න ඕනේ. මොකද මේ දෙන්න සරල වෙලා 1ට 1 දෙන්නේ මෙතන 2 වුණොත් විතරයි. එහෙනම් අනිවාර්යයෙන්ම x2+ සංයුජතාවයේ 2 විය යුතුයි.
එහෙමයි නිර්ණය කරන්නේ. මේක ඔයා දැනගත යුතුයි. ඇයි මම මේ ටික දුන්නේ ඒකට තමයි. කාබනේට් කියන්නේ CO3 2- කියලා දන්නේ නැතුව මේක කරන්න බෑ. හොඳේ. ඉතින් ඒක කටපාඩම් කරගන්න ඕනේ. right. මම ප්‍රශ්න වෙනස් කරනවා. අපි ඊළඟ එක ගමු. y නම් මූලද්‍රව්‍ය y නම් මූලද්‍රව්‍ය y නම් මූලද්‍රව්‍ය Y2CO3 thrice නම් කාබනේටය සාදයි. Y හි සංයුතතාවය නිර්ණය කරන්න බෑ. වෙලා දොස්සන්. Good. Bye. බලමු. Y2CO3 thrice. හරි. දැන් කොහොමද කරන්නේ? මේ බලන්න මේ අපි දන්නවා දැනටම කාබනේට් කියන්නේ පුතේ CO3 2- හරි මේ මෙයාගේ තියෙන දැන් කාබනේට් වල තියෙන සංඛ්‍යාත්මක අගය තමයි මේ මෙන්න මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ කාබනේට් වල CO3 2- මේක තමයි මෙන්න මේ පැත්තට අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මේක නේද මේ පැත්තට යන්නේ. එහෙනම් y කීයද? මෙන්න මෙතන තියෙන අගය තමයි කෙලින්ම y වලට අදාළ වෙන්නේ y 3+. ඇයි? මේ අගය තමයි මේම කෙලින්ම කාබනේට් යටට යන්නේ සරල වෙන්නේ නැහැ දෙකට තුන කියන එක නේද? එහෙනම් අනිවාර්යෙන්ම y3+ විය යුතුයි. y3+ විය යුතුයි. එහෙනම් සංයුතතාවය කීයද? සංයුතතාවය 3යි. බලපු ගමන් කීයද? කාබනේට් CO3 2-. ඒකට තමයි පුතේ මේක පාඩම් කරගන්නේ.
එහෙනම් මෙයාගේ අගේ මෙතනට යනවා නම් අනිවාර්යෙන්ම මෙයාගේ අගේ මේ පැත්තට යනවා. එහෙනම් මෙයාගේ අගේ මේ පැත්තට ගිහලා තමයි මෙතන 3 කියන එක වැදිලා තියෙන්නේ. එහෙනම් y3 c3. තව ඒ જાතිය විදිය මම පොඩ්ඩක් වෙනස් විදිහකට දෙන්නම්. ඉසෙඩ් මූලද්‍රව්‍ය ඉසෙඩ් මූලද්‍රව්‍ය ඉජෙට් PO4 නම් ෆොස්ෆේටය සාදයි. ඉසෙඩ් සංයුජතාවය කරා. එහෙනම් ඔයා ෆොස්ෆේට් කියන එක දැනගන්න ඕනේ. කොහොමද? ඉසෙඩ් PO4. ඔයා දැනගන්න ඕනේ PO4 ෆොස්ෆේට් කියන්නේ PO4 3-. එහෙනම් පුතේ ඉසෙඩ් ධන 1 වෙන්න පුළුවන්ද? බෑ. ධන 2 වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් කීයද? ධන 3 වෙන්න. ධන 3 වුණොත් තමයි අනිවාර්යෙන්ම මේ 3ට මේ 3 එකට එක බවට සරල වෙන්නේ. එතකොට Z3+ සංයුජතාවය 3.
හරි. දැන් ඔයා ওই විදියට දෙදෙද්දි ඕන එකක් ලියලා බලන්න. right? දැන් ඔයාට ওই වගේ ප්‍රශ්නයක් දුන්නොත් උත්තර ලියා ගන්න පුළුවන්. right. දැන් ලියන්න පුතේ මාතෘකාවක්. මාතෘකාව ලියා ගන්න. ආවර්තයක් ඔස්සේ මූල ද්‍රව්‍ය වල පළමු වන අයනීකරණ ශක්තිය විචලනය වීම ඔන්න බලන්න. දැන් ඔන්න බලන්න අපි මුලින්ම බලමු දෙවන ආවර්තය. right. දෙවන ආවර්තය. මොනවද තියෙන්නේ? ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, fluorine, neon. right. ලියා ගන්න දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය ටික ලියා ගන්නකො දෙවන ආවර්තය කියලා දාලා ඒකේ මූලද්‍රව්‍ය ටික ලියා ගන්න ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, fluorine, neon. හරි. මම පොඩි කෙටි සටහනක් දෙන්නම්. මේ ගොල්ලන්ගේ අයනීකරණ ශක්තියින් බැලුවහම මෙන්න මේ මම රතු පාටින් රවුම් කරන කට්ටිය. අයනීකරණ ශක්තියින් වල අනෙක් කට්ටියට වඩා කැපී පෙනෙන මදක් වැඩි වීමක් තියෙනවා. එතන මෙන්න මේ බෙරිලියම්ගේ ලිතියම් බෝරෝන් වලට වඩා මදක් කියලා. ඒක වැදගත්. ඇයි කියලා කියා දෙන්න. nitrogen carbon සහ oxygen වලට වඩා මදක් ඉහළයි. බෙරිලියම්ගේ ලිතියම් බෝරෝන් වලට වඩා මදක් කියලායි කාබන් ඔක්සිජන් වලට වඩා මදක් කියලායි නයිට්‍රජන්.
නියොන්ගේ ඉහළතම දැනට ඇයි ඒ කියලා මම පස්සේ කියා දෙන්නම්. දැනට ලියා ගන්න එහෙම. එතන දෙවෙනි ආවර්තය ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන්. පළවෙනි අයනීකරණ ශක්තිය ගත්තොත් දැන් මම ආවර්තයක් ඔස්සේ පළවෙනි අයනීකරණ ශක්තිය විචලනය කියලා මාතෘකාව දුන්නේ. ලිතියම් සහ බෝරෝන් වලට වඩා බෙරිලියම්ගේ මදක් කියලා. බෙරිලියම් රතු බෑනේ රවුම් කරගන්න. ලිතියම් බෝරෝන් වලට වඩා මදක් කියලා. නයිට්‍රජන්ගේ කාබන් සහ ඔක්සිජන් වලට වඩා මදක් කියලා. නියොන්ගේ ඉහළතම ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන්. එතකොට කවුද ඉහළතම වෙන්නේ? නියොන් ඉහළතම. බෙරිලියම්ගේ නයිට්‍රජන්ගේ ඒ යාබද දෙන්නට වඩා වැඩි. දැන් ලිතියම්ගේ බෝරෝන්ගේ වඩා බෙරිලියම්ගේ වැඩි. කාබන්ගේ ටයි ඔක්සිජන්ටයි වඩා නයිට්‍රජන්ගේ වැඩි. එතකොට දරුවනේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේගොල්ලන්ගේ විචලනය වන රටාව කොහොමද? අපි ඔයගොල්ලෝ කියනවා අක්වක් විචලනයක් කියලා. අපි අඳිමු. මෙතන ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියොන්. එතකොට මේ අක්ෂයෙන් අයනීකරණ ශක්තිය ඒක මයින්නේ කිලෝ ජූල් මවුලයට වලින් මේ තියෙන මූල ද්‍රව්‍ය ඒක මෙන්න මේ සෙට් එක කැපී පෙනෙන වැඩිවීම දක්වනවා. මේකට අපි කියනවා මොන විචලනයක් කියලාද? අක් වක් විචලනයක් කියලා. ඕක මතක තියාගන්න ඕන ළමයි ඔහොම විචලනයක් තියෙනවා කියලා.
එතකොට බෙරිලියම් සහ නයිට්‍රජන් කියන දෙන්නම මදක් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස දරනවා. නියොන් කියන්නේ ස්ථායි මොන වින්‍යාසද? උච්ච වායු වින්‍යාසය දරනවා. ඒ මම තියාගත්තා නේද? බෙරිලියම් නයිට්‍රජන් මදක් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාස දරනවා. නියොන් කියන එක්කෙනා ස්ථායි උච්ච වායු වින්‍යාසයක් දරනවා. ඒ මම තියාගත්තා නම් ඇති. එතකොට ඔය ආකාරයට අපි කියනවා මොන විචලනයක්ද? ලාක්ෂණික අක්වක් විචලනයක් කියලා. මේ සම්පූර්ණ විචලනයට අපි කියනවා ලාක්ෂණික අක් වක් විචලනයක් කියලා. zigzag නැත්නම් zigzag කියලා කියන්නේ ඒකට තමයි. zigzag. මේ කීවෙනි ආවර්තය පුතේ? දෙවන ආවර්තය. ඊළඟ පුතේ තුන්වෙනි ආවර්තයේ අයනීකරණ ශක්ති විචලනයේ රටාව ඔය විදිහමයි. තුන්වන ආවර්තයේ මේවා මතක තියාගන්න ඕනේ ළමයි. හරිද? කොහමද? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආග. ඔය රටාවම. ලාක්ෂණික අක්වක් විචලනය. රයිට්. තුන්වන ආවර්තයේ සඳහා රටාව වැදගත්.
හරි ඕකේ එහෙනම් ළමයි ඔය ටික හොඳට ස්ටඩි කරන්න ඊළඟ දවසේ මම කියන්නේ ආයි පන්ති තියෙන දවස සතිය දවසක මේ සතිය පන්ති යනවා තියෙන දවස මම ඔයගොල්ලන්ට ගෲප් එකට දාන්නම් මොකද වෙලා තියෙන්නේ එකම අවුල කරන්ට් එක යන හින්දා තමයි පොඩි ගැටලුවක් තියෙන්නේ ආයි තියෙන දවස් මම ගෲප් එකට දාන්නම් මම අදට උතරින් අතර කරනවා එනවා උසන්නයි පරිස්සමෙන් වැඩ ටික කරන්න